හරි පුතේ. අපි එහෙනම් අද පටන් ගමු 2018 පේපර් එක සාකච්ඡා කරන්න. අපි කලින් කතා කරගත්ත විදිහටම 2019 පේපර් එකේ තව අපිට ප්‍රශ්න 3ක් ඉතුරු වුණා. නේද? 2019 සෙකන්ඩ් පේපර් එකේ B කොටසේ ප්‍රශ්න 3ක් ඉතුරු වුණා. මොනවාද ඉතුරුණු ප්‍රශ්න 3? ජ්‍යාමිතීය ප්‍රශ්න 2 සහ නිර්මාණ ප්‍රශ්නය. එතකොට පුතේ මම බලාපොරොත්තු වෙනවා තියරි ක්ලාස් එකේ ජ්‍යාමිතීය මුල ඉඳන් පටන් ගන්න. ඔයාලට ජ්‍යාමිතීය ප්‍රමේයන් කීයක් තියෙනවද O level වලට? නේද? මම දැන් 20 ගානක් විතර වගේ තියෙනවා. අපි ප්‍රමේයන් ඔක්කොම මුල ඉඳන්ම සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අවසානයේදී පුතේ මේ පේපර් ක්ලාස් එකේදීම අපි ඒ ගණන් ටිකක් කරමු. මම හිතන්නේ මේක ඔක්කොටම පැහැදිලි වෙනවා කියන එක. නේද? හරි. එහෙනම් පුතේ අපි 2018 ඒ කොටසෙන් පටන් ගමු. බලන්න පළවෙනි ගාන මොකක්ද අහලා තියෙන්නේ? මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වෙනවා. ඒ කියන්නේ පුතේ යම්කිසි කාර්යයක් තියෙනවා. මේක තමයි කාර්යය. නේද? මේ කාර්ය කරන්න මිනිසුන් 10 දෙනෙකුට දින 6ක් ගත වෙනවලු. මේ වැඩේ කරොත් එහෙම මිනිසුන් 10 දෙනෙකුට දින 6ක් ගත වෙනවා. නේද? එහෙනම් පුතේ මට මේ කාර්යය කියන්න පුළුවන් මිනිස් දින වලින්. එහෙනම් මිනිස් දින නම් කීයද? දින නම් එන්නේ 6 වැඩි කිරීම 10යි. මිනිස් දින නම් එන්නේ 6 වැඩි කිරීම 10යි. දැන් අපිට කියනවා පුතේ එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට. නේද? ඒ කියන්නේ මේ වගේ දෙගුණයක වැඩක් කියන්නේ පුතේ මේක 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 10ක් නේද? මට කිව්වනම් එහෙම එමෙන් 3 ගුණයක කියලා 3 වැඩි කිරීම 6 වැඩි කිරීම 10යි. නමුත් දැන් මට මෙතෙන්ද කියන්නේ එමෙන් දෙගුණයක්නේ. එහෙනම් 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 10යි. ගත මේ එන්නේ පුතේ මොනවද? මිනිස් දින. එන්නේ මොනවද? මිනිස් දින. මේ කාර්ය මේ දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට ගතවන දින ගණන. එහෙනම් පුතේ අපි දින ගණන කරන්න මොකද්ද කරන්නේ? මේක බෙදන්න කීයෙන්ද? මිනිසුන් ගානේ. නේද? එහෙනම් මිනිසුන් ගානේ කියන්නේ මිනිසුන් 8කට වැයෙන දින ගණන අහන්නේ. එහෙනම් බෙදනවා 8ෙන්. එහෙනම් බෙදනවා 8ෙන්. එතන කොහොමද දෙන්නේ? 2ට 1යි 8ට 4යි නේද? ආයේ 2ට 2යි 6ට 3යි 2ට 1යි 10ට 5යි. 5 සවත් 3 15යි. දින 15යි. නේ? එතකොට පුතේ මම මේක පැහැදිලි කරන්න. ඔයාලට මේ ගාන මෙහෙම කරාට ඔයා විභාගෙදි මේ තරම් ගොඩාක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? ඔයා කෙලින්ම ඉස්සල්ලාම ලියන්න. කොහොමද? ඔයා ඉස්සල්ලාම ලියනවා කාර්යය. දෙගුණයක කාර්යය. ඔයාට පුතේ කෙටියෙන් ලියනකොට නේද? දෙගුණය කියලා කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන්. එක පේලියෙම ලියන්නකො දෙගුණය කියන්නේ නම් 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 10යි. නේ? එහෙනම් මිනිසුන් ගණන. අපෙන් අහන්නේ දින ගණනනේ. එහෙනම් දින ගණන. උත්තර ප්‍රශ්න බෙදීම 8. පුතේ එක පේලියෙම ලියන්න. ඒත් ගැටලුවක් නැහැ. එක පේලියෙම ලියන්න ඒත් ගැටලුවක් නැහැ. එහෙනම් උත්තරේ කියේ දින 15යි ආවේ. දෙවෙනි ගාන. දෙවෙනි ගානේ මොකක්ද අපිට අහන්නේ? දෙවෙනි ගානෙන් කියන්නේ පුතේ සාධක සොයන්න. නේ? සාධක සොයීමේ ගානක් තමයි දීලා තියෙන්නේ. මොකක්ද ගාන? 2x වර්ගය ධන x ඍණ 6. 2x වර්ගය ධන x ඍණ 6. හොඳයි. අපි දැන් මේ දෙවෙනි ගාන හදන එකේ ක්‍රමය මොකක්ද? අපිට කෙලින්ම x වර්ගය කියලා තිබ්බනම් නේද? x වර්ගය කියලා තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම උත්තරේ ගන්නට පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන අපිට 2x වර්ගය කියලා. එහෙනම් මේ වගේ වෙලාවක ක්‍රමය මොකද්ද? මේ x වර්ගයේ සංගුණකය කියන්නේ කීයද? 2. සහ නියත පදය වැඩි කරනවා. සංගුණකය සහ නියත පදය වැඩි කරනවා. 2 වැඩි කිරීම ඍණ 6. 2 වැඩි කිරීම ඍණ 6 කියන්නේ කීයද? 2 වැඩි කිරීම ඍණ 6 කියන්නේ ඍණ 12. ඊගාවට මොකද කරන්න ඕනේ? ඊගාවට කරන්න ඕනේ පුතේ ඔයා ඍණ 12 සාධක බන් එකතුව මෙන්න මේ මැද සංගුණකයේ එන. ඍණ 12 සාධක මොනවද තියෙන්නේ? ඔයාලට ගන්න පුළුවන්. අපි 12 සාධක පුතේ දන්නවනේ 4 වරක් 3නේ. නැත්තම් දෙවරක් 6 වුණත් ගන්න පුළුවන්. නමුත් ඔයාලට මේ ගණන් හදන්න ප්‍රැක්ටිස් එකෙන් තේරෙනවා අපි ගන්න ඕනේ 4 වැඩි කිරීම 3. හරිද? 4 වැඩි කිරීම 3 ගන්නකොට
නමුත් එකතුව කීය දෙන්න ඕනේ ධන 1යි. එහෙනම් කොහොමද දෙන්න ඕනේ? එකතුව ධන 1ක් එන්න නම් මේක ධන 4 වැඩි කිරීම ඍණ 3. ඒ ධනයි ඍණයි වැඩි වුණාම ඍණ ධන 4යි ඍණ 3යි එකතු වුණාම ධන 1 නේද? ඊළඟට මොකද්ද ඔයා කරන්න ඕනේ? දැන් මේ හොයාගත්ත එකම දෙනින් ලියනවා. ඒ කියන්නේ x වර්ගය ඔයා ධන x වෙනුවට ලියනවා. ධන 4යි x ඍණ 3යි x සර් මොකුත් පේන්නේ තමයි සර් මොකුත් පේන්නේ නැති වුණා. ඔව් සර්. දැන් පේනවද? නෑ පැහැදිලි. දැන් පේනව නේද? පැහැදිලි. නෑ. දැන් පේන්නේ නැද්ද? අපිට නෑ පැහැදිලි. සර්. අපිට පේනවා සර්. අපිට පැහැදිලි. පේනවද පුතේ? අපිට පැහැදිලි පේනවා. නැහැ මොකුත් පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ සර් මොකද? පොඩ්ඩක් කාට පේන්නේ නැද්ද? සර් කට්ටිය අන්මියුට් කරන්න හරිද ඔක්කොම? ඔව් අන්මියුට් කරන්න සර් මේ ඒකයි ඔය ප්‍රශ්න බෑන්ඩ්විඩ්ත් එක පොඩ්ඩක්. ඔව් පුතාලා මේ ඉස්සල්ලාම් පුතේ ඔඩියෝ නැහැ හමන්නේ අන්මියුට් කරලා මොන හරි දෙයක් තියෙනවා නම් කියන්න. දැන් හැබැයි සමහර කට්ටිය කියනවා පේන්නේ නැහැ කියලා කියනවා. නේද? සමහර කට්ටිය පේනවා කියනවා. එතකොට මොකද කරන්නේ? සර් ඔයා අන්මියුට් කරලා හරිද ඔක්කොම? මට බලන්න පුතේ ඔතනින් නෑ මම බලු පුතේ එතකොට ඔයාලට මොන හරි දෙයක් කියන්න ක්‍රමයක් තියෙයිද? මෙසේජ් එකක් තියෙනවා සර් මෙසේජ් එකෙන් දැන් පේනව නේද පුතේ? හරි. කොහොම හරි පුතේ හරි කමන්නේ අපි කරමු. ඔයාලා මෙහෙම කරන්න. පුතේ අනේ අන්මියුට් කරගන්න. අන්මියුට් කරගෙන මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් මියුට් කරගෙන මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් කතා කරන්න. නැත්නම් ඔයාලට තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් හොඳයි. හරි. දැන් පේනවනේ නම් අපි කරයියන්. හරි. එතකොට මොකද්ද අපි කරන්නේ? ඊගාවට ඔන්න මම මේ ධන x වෙනුවට ලිව්වා මේක. ධන 4යි x ඍණ 3යි x වරදක් කරලා නෑ නේද? හරි. එහෙනම් අපි කරන්නේ මොකක්ද? දැන් පුතේ දැන් 2x වර්ගයේ ධන 4x එකේ පොදු සාධක එළියට ගන්නවා. ඔයාලට පේනවා මේ දෙකින්ම 2x පොදුයි. ඇතුළට ගත්තාම මොකක්ද දෙන්නේ? x ධන 2. නේ? වැඩි කරලා බලන්න 2x වල කිරීම x කියන්නේ 2x වර්ගය 2x ධනයි ධනයි ධන 4x. මේ දෙන්නේ පොදු කවුද? ඍණ 3 පොදුයි. නේද? ආයෙත් ගත්තාම පේනවා x ධන 2. මෙන්දි පොඩ්ඩක් ඔයා හිතන්න මෙහෙමත් දැන් පළවෙනි එකෙන් x ධන 2 ආවනම් පුතේ දෙවෙනි එකනුත් ඔයාට එන්න ඕනේ x ධන 2නේ. නේද? එහෙම හිතලා ඔයා කොහොමදත් 3 ගත්තට පස්සේ එන්න ඕනේ. දැන් මේ දෙකෙන් x ධන 2 පොදුයි. x ධන 2 ගත්තා එළියට ඊගාවට ඉතුරු වෙන්නේ කවුද? 2x ඍණ 3. එහෙනම් මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. නේද? ඒ කියන්නේ ඔයාලට පේනවා පුතේ අපිට අපෝ සාමාන්‍ය පෙළ විභාගයට යනකොට 10 පන්තියෙන් සෑහෙන දේවල් ටිකක් කරගන්නට පුළුවන්. නේද? 10 පන්තියෙන් සෑහෙන දේවල් ටිකක් කරගන්නට පුළුවන්. ඇත්තටම අද මෙතන ක්ලාස් එකේ 10 පන්තියෙත් ළමයි කීප දෙනෙක් ඇත්ති. ඒකට යන්න වැදගත් වෙනවා පුතේ. ඔයාලට යම්සි වෙලාවක තේරුනොත් එහෙනම් මේක මම දන්නේ නැහැ මේක අදාළ නැහැ කියලා. නේද? මම හිතන්නේ පුතේ සමහර අයගේ ඉන්ටර්නෙට් වල යම් යම් ප්‍රශ්න ඇති. ඒකයි සමහර අයට පේන්නේ නැති වෙන්නේ. නේද? හරි. අපි තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ? තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ? තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ? රූපේ දී ඇතුළතුරු වන x යගේ සොයන්න. නේද? ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙයාගේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා. දීලා පුතේ x ලාගේ අහන්න. මෙයා x ලු නේද? මෙතන 3x මෙතන 80යි. නේද? එහෙනම් පුතේ අපිට මෙතෙන්දී භාවිතා කරන මූලධර්මය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි. එහෙනම් ඔයාලට පේනවා මේ තුනම එකතු කරපුවාම එන්න ඕනේ 180යි. x ධන 3යි x නේද? මේක සරලයි පුතේ. මම සරල වුණාට ඔක්කොම ඉන්නේ හින්දා කරනවා 180යි. x ධන 3යි x කියන්නේ 4යි x 4යි x ධන 80 සමානයි 180යි. එහෙනම් පුතේ 4යි x සමානයි 80 එහාට යනකොට ඍණ වෙනවා. 180 ඍණ 80 කියන්නේ 100යි. එහෙනම් x සමානයි කීයද? 100 බෙදීම 4යි කියන්නේ 25යි. x ලාගේ කීයද මට ආවේ? 25යි.
x ලගේ කීයද ආවේ 25යි. හරි. ඊගාට අපි යන් 4 වෙනි ගානට. ඔයාලා පුතේ අනිවාර්යෙන් මේ ක්ලාස් එකට එනකොට ගණන්ට try කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි කියන එක හොඳටම ඔයාලට තේරෙන්නේ. නේද? හරි. ඊගාට යන් 4 වෙනි ගානට. 4 වෙනි ගාන මොකද්ද කියන්නේ? රූපේ ABCD සමචතුරස්‍රයකි. බලන්න පුතේ. මෙහෙම ABCD කියලා තියෙනවා සමචතුරස්‍රයක්. නේ? රූපේ ABCD සමචතුරස්‍රයකි. ABCD කියන්නේ සමචතුරස්‍රයක්. මෙතන තියලා තියෙනවා 7යි. එහෙනම් පුතේ මේ ඔක්කොම කීයද? 7යි. ඔයා ඕනනම් මාක් කරගන්න. ඊට පස්සේ අහනවා BCE කේන්ද්‍රික ඛණ්ඩයකි. මේ BCE කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. අපෙන් අහන්නේ මොකද්ද? සංයුක්ත රූපයේ පරිමිතිය. සංයුක්ත රූපයේ පරිමිතිය අහන්නේ. නේද පුතේ? එහෙනම් හොඳට කල්පනා කරන්න. අපෙන් අහන්නේ මේ සංයුක්ත රූපයේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. මෙයා 7යි, මෙයා 7යි, මෙයා 7යි. එහෙනම් ඔයා තව දැනගන්න ඕනේ මොකද්ද? මෙයාත් අරයක්නේ. එහෙනම් මෙයාත් පුතේ 7යි. නේද? එහෙනම් මෙන්න මේ CE කියන දුර ඔයා අලුතෙන් හොයාගන්න ඕනේ. එහෙනම් CE දුර ඔයාලට කොහොමද හම්බෙන්නේ? CE දුර කොහොමද හම්බෙන්නේ? ඔයාලට මතකයි මෙතන කෝණයේ අංශක 90යි. එහෙනම් අපි කොහොමද ලියන්නේ? 90 බෙදීම 360. එහෙම නැත්නම් 4යි කියලා කිලින්මත් කියන්න පුළුවන්. වැඩි කිරීම 2πr. නේ? ඇයි සම්පූර්ණ වෘත්තයක නම් එන්නේ 2πr. මේකේ මෙන්න මේ කෑල්ලක් හොයාගන්න ඕන නම් මෙතන කෝණයේ බෙදීම 360 වැඩි කිරීම 2πr. එහෙනම් 90 බෙදීම 360 කියන්නේ කීයද? 4න් 1යි. වැඩි කිරීම 2 π කියන්නේ කීයද? 22 බෙදීම 7යි. මේකේ අරය කීයද? 7යි. නේද? එහෙනම් අපි සුළු කරමු. සුළු කරපුවාම කීයද එන්නේ? මේ 7ට 7 සුළු වෙනවා. 2ට 1යි, 4ට 2යි, 2ට 1යි, 22ට 11යි. එහෙනම් මේ දුර එහෙනම් කීයක් එනවද? 11යි. හරි. දැන් පුතේ වයින් අහන්නේ මොකද්ද? සංයුක්ත රූපයේ පරිමිතිය. එහෙනම් සංයුක්ත රූපයේ පරිමිතිය කියන්නේ වටේ දිග. නේද? 7 ඒවා කීයක් තියනවද? 1යි, 2යි, 3යි, 4ක් තියෙනවා. 7ක් 4 28යි, 28යි, 11යි. 28යි 11යි උත්තරේ කීයද? එකතු කරාම එන්නේ 39යි. එහෙනම් ඒක උත්තරේ මට කීයද ආවේ? 39යි. උත්තරේ කීයද ආවේ? 39යි. නේ? ඔයාලා අනිවාර්යෙන් ගාන try කරලා තියෙන්න ඕනේ. ගාන try කරලා ඊට පස්සේ පුතේ මේත් එක්කම බලන්න උත්තරේ හරිද වැරදිද කියලා. පස්වෙනි ගාන 4 බෙදීම x අඩු කිරීම 1 යට 2x. හරි. මේක පුතේ x තිබ්බට බය වෙනවද අපි? නැහැ. මේක 39 උත්තරේ. මම සුළු මේ ඉරේස් කරලා දාන්න. හරි. x තිබ්බට බය වෙනවද? නැහැ. මෙතනගේ පොදු හරය මොකද්ද? 2x. එතන පොදු හරය මොකද්ද? 2x. දැන් ඔයා කරන්න මේ 2x x වලින් බෙදන්න. එතන උත්තරේ කීයද? 2x x වලින් බෙදුවාම 2යි දෙවරක් 4 8යි. හරි. ආයේ 2යි මෙතන එකමනේ තියෙන්නේ. එක තියෙද්දි බය වෙන්න දෙයක් නැහැ. එහෙම ලියන්න. හැබැයි හින එක එන්නේ. නේද? එහෙනම් මට කීයද එන්නේ? 8න් 1ක් 7යි. 7 බෙදීම 2යි x. 7 බෙදීම 2යි x. අමාරු ගානක් නෙමෙයි. නමුත් පුතේ හදිස්සියට කරන්න ගියොත් අපිට වරදින්නට පුළුවන්. ඔන්න ඊගාව ගාන කීයද අපේ තියෙන 6 වෙනි ගාන. 6 වෙනි ගාන. හරි. මුල ගණන් ටික පුතේ අපි ඉක්මනට කරගෙන යන්න බලමු. නේද? එතකොට අපිට අන්තිම ටිකක් කරගන්න පුළුවන් වෙන හින්දා. නේ? හරි. මේක මොකද්ද කියලා තියෙන්නේ මේ බලන්න. මෙතන අපිට කියලා තියෙනවා පුතේ මේ කෝණයේ අංශක 30යි. මේ කෝණයේ අංශක 30යි නේ. රූපයේ ABC සරල රේඛාවකි. ඔන්න ABC කියන්නේ මොකද්ද? සරල රේඛාවක්. ABC සරල රේඛාවකි. D යටි තොරතුරු අනුව DAB කෝණයයි. D කියන්නේ මේක. DAB කෝණය. මෙන්න මේ කෝණෙහි වටිනාකම තමයි අහන්නේ. විශාලත්වය සොයන්න. අපි දැන් මේ ගාන හදන ක්‍රමය මොකද්ද? ඔයාලට පේනවා පුතේ BDC කියන්නේ මොන ත්‍රිකෝණයක්ද? BDC කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. නේද? එහෙනම් මෙතන 30යි නම් මේ කෝණෙත් කීයද? මේ කෝණෙත් 30යි. අපි එහෙනම් මේ කෝණය හොයාගත්තා. නමුත් දැන් අපෙන් අහන්නේ මේ කෝණය. අපි දැන් මෙතෙන්ට කොහොමද යන්නේ? හරි. ඊගාවට බලන්න මෙන්න මේක ගත්තාම BDC ත්‍රිකෝණයෙන් ඔයා මේ එක පාදයක් දික් කරපුවාම හැදෙනවා මෙන්න මේ කෝණය. හරි. එහෙනම් මේ කෝණය මොකද්ද වටිනාකම එන්නේ? මෙන්න මේ කෝණ දෙකේ එකතුව. මතක නේද? එහෙම තියරි එකක් තියෙනවා. එහෙනම් මේ කෝණේ වටිනාකම කීයද? 30යි 30යි එකතු කරපුවාම 60යි.
නේද? මේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුව. ඉතින් පුතේ ආයේ මේ ABD ගත්තාම ABD කියන්නේ මොකද්ද? සමදීපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය 60ක් නම් මෙයා කෝණය 60ක් වෙනවා. එහෙනම් අපේ අවසාන උත්තරේ කීයද? 60යි. මේක අපි ගොඩාක් පුතේ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක ආවේ කොහොමද කියලා. මොකද මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තරයක් ඉඳලා. නමුත් එයා කෙටියෙන් හරි ලියා ගන්න. අපි දැන් පටන් ගත්තේ මෙතන ඉන්නේ. මෙතන 30 නම් මෙයා 30යි. හේතුව සමගීපාද හින්දා. මෙයා 60යි. හේතුව මේ දෙකේ එකතුව හින්දා. එහෙනම් මෙයා 60යි. මොකද මේක සමගීපාද ත්‍රිකෝණයක් හින්දා. හොඳයි. හරි. ඊගාට බලමු අපි 7 වෙනි ගාන. දැන් පුතේ ඔක්කොටම ඇහෙනවා පේනවා නේද? ඊගාට බලමු 7 වෙනි ගාන. 7 වෙනි ගාන මොකද්ද කියන්නේ? ඇත්තටම පුතේ අපිට මේ ෆස්ට් පේපර් එක හරියට කරගන්න පුළුවන් වුණොත් එහෙම බය නැතුව S එකට එහා ගානක් ගන්න පුළුවන්. නේ? පළවෙනි කොටසෙන්. අපිට 7 වෙනි ගානෙන් අහන්නේ 26.3 සමානයි 10.1.4 වේ. හරිද? එහෙනම් අපෙන් අහනවා LG කියන්නේ මොකද්ද? ලඝු. LG කියන්නේ ලඝු. ලඝු 26.3. 26.3 අගේ සොයන්න කියලා. නේද? එතකොට පුතේ අපි මේ මොකක්ද ඇත්තටම මේ කරලා තියෙන්නේ? මෙතෙන්දී අපෙන් අහන්නේ දර්ශකයක්. අපි කොහොමද ලඝු වලට හරවන්නේ කියන එක. මෙතෙන්දී ඔයා දැනගන්න ඕන එක මොකද්ද? දර්ශකයක් ලඝු වලට හරි ලඝු දෙයක් දර්ශක වලට හරි හරවනකොට මොකද්ද පුතේ වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වෙන්නේ නැත්තේ බේස් එක. ඒ කියන්නේ පාදය. හරිද? දැන් මෙතෙන්දී බේස් එක මොකද්ද? 10. එහෙනම් 10 කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ලඝු බේස් එක 10යි මේ දෙපැත්ත පුතේ වෙනස් වෙනවා නේ. එහෙනම් මෙතෙන්දී එනවා 26.3 සමානයි 1.4යි 2යි කියලා. මෙයාගේ දර්ශකය තමයි අපිට ලබ් ගණකයේ බවට පත් වෙන්නේ. එහෙනම් උත්තරේ කීයද? 1.4යි 2යි. මෙන්න මේ තියරි එක පුතේ ඔයා මතක් කරගන්න ඕන. දර්ශකයක් කොහොමද ලබ් ගණකයක් බවට ලබ් ගණකයක් කොහොමද දර්ශකයක් බවට හරවගන්නේ කියලා. ඒක මතක් කරගන්න. හරිද? අපිට කලින් දේවල්දි හම්බෙලා තියෙනවා. හරි? හරි. ඊගාට මොකක්ද වෙන්නේ අපිට ඉන්නේ? හරි. ඊගාට මොකක්ද වෙන්නේ අපිට? ඊගාන පුතේ 8 වෙනි ගාන. හරි. අපි 8 වෙනි ගානට යමු. සමහරලාට සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නේද? සමහරලාට සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. බලමු 8 වෙනි ගාන. 8 වෙනි ගාන මොකක්ද අපෙන් අහන්නේ පුතේ? හරි. වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර් වූ ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක්. කඩදාසියක් තියෙනවලු. ඒ කඩදාසියේ අපිට කියනවා පුතේ වර්ගඵලය දීලා තියෙනවා. මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක් තියෙනවා. මේකේ වර්ගඵලය දීලා තියෙනවා කීයද? ඒ කියන්නේ වර්ගඵලයේ ඒරියා කියන්න 880යි. 880යි වර්ග සෙන්ටිමීටර. කඩදාසියක් පතුලේ අරය වර්ග සෙන්ටිමීටර 14ක් වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. සිලින්ඩරයේ උස සොයන්න. ඔයාට දැන් මතක් වෙන්න ඕනේ මොකද්ද? මතක් වෙන්න ඕනේ ඔයා මේ ඍජුකෝණාශ්‍රාකාර කඩදාසිය රවුම් කළොත් ඔයාට මොකද්ද හම්බෙන්නේ පුතේ? මෙන්න මේ වගේ දෙයක් නේද හම්බෙන්නේ. රවුම් කළොත් මෙන්න මේ වගේ දෙයක් හම්බෙන්නේ. නේ? නේද? දිගහැරලා බලන්න. ඔයා මොකක් හරි ඍජුකෝණාශ්‍රාකාර පේපර් එකක් අරගෙන A4 පේපර් එකක් අරගෙන රවුම් කරන්න. ඔයාට හම්බෙන්නේ සිලින්ඩරයක්. හරි. එහෙනම් මොකද්ද අපෙන් දැන් අහන්නේ? මේ දැන් අපි මෙන්න මේ A කියන කඩදාසියෙන් තමයි වටේට මේක රවුම් කරේ. එහෙනම් පුතේ සිලින්ඩරය උස අහන්නේ නේද? අපිට මේ ඒරියා එකෙන් ඇත්තටම මොකද්ද හම්බෙලා තියෙන්නේ? අපිට මේ තනිකර ඒරියා එකෙන් හම්බෙලා තියෙන්නේ පුතේ 25RH කියන එක. පැහැදිලිද ඔයාලට? නේද? ඒ කියන්නේ අපිට මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මේ හම්බෙලා තියෙන්නේ. නේ? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මේකෙන් තනිකරම හම්බෙලා තියෙන්නේ. එහෙනම් 25RH කියන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය බලන්න අපිට පුතේ ඒක දීලා තියෙනවා. ඒ කොටසේ උඩින්ම කියලා තියෙනවා. අරය ආර්සා උස H ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25RH වේ.
නේ එහෙනම් මේ හම්බෙලා තියෙන්නේ 2πrh එහෙනම් 2πrh කියන්නේ කීයද 880යි 2πrh කියන්නේ 880යි දැන් පුතේ අපිට මේකේ අරය දීලා තියෙනවා r සමානයි 14යි කියලා දීලා තියෙනවා මේකේ r සමානයි 14යි කියලා දීලා තියෙනවා දැන් ඉතින් ආදේශ කරමු අහන්නේ මොකක්ද අපි අහන්නේ උස අහන්නේ කියන්නේ h අහන්නේ නේද අපිට ඕනනම් පුළුවන් මෙතෙන්දී මේක ආදේශ කරන්න 2π කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 14යි වැඩි කිරීම h සමානයි 880යි දැන් ඔයා පුතේ මෙතන ඕනනම් සුළු කරන්න 7ට 1යි 14ට 2යි නේද එහෙනම් h සමානයි කීයද හම්බෙන්නේ 880යි මේක මෙහාට යනකොට මොකද බෙදීමක් වෙනවා නේ 7ට 1යි 14 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 සුළු කරපුවාම කීය දෙන්නේ පුතේ බලන්න දෙවරක් 2 4යි 4 වරක් 2 8යි ආ මෙතන 88යි නේද එහෙනම් 88 වට 880ට කීයක් තියෙනවද 10යි උත්තරේ කීයද 10යි සෙන්ටිමීටර මේකට එන්න පුතේ 10යි සෙන්ටිමීටර මේක ඔයාලට කෙලින්ම සුළු කරන්න බැයි නම් මෙහෙම කරන්නත් පුළුවන් මම ඉතින් අර ලේසියෙන් කරා 880 බෙදීම මේ බලන්න 2 වැඩි කිරීම නමුත් අපි ඉක්මනට කරන්න ඕනේ මේ ෆස්ට් පේපර් එකේ ඉක්මනට ලකුණු ගන්න ඕනේ එහෙනම් ඔයා කෙලින්ම පේනවා නම් දෙවරක් 2 4යි 4 වරක් 88යි උත්තරේ 880ට 88 ඒවා 10යි නැත්තම් පොඩ හදන්න ගියොත් එන්නේ බලන්නකෝ 2ට 1 දෙවරක් 2 4යි ඉතින් 4න් සුළු කරන්න ඕනේ 4 220යි ආයෙ පුළුවන් මේ 22ට 1යි 10යි කොහොමද පුතේ ඔයා ඉක්මනට හදා ගන්නයි උත්සාහ කරන්නට ඕනේ හරි ඉක්මනට හදා ගන්නයි උත්සාහ කරන්නට ඕනේ අපි බලමු 9 වෙනි ගාන මොකද පුතේ ඔයාලා අනිවාර්යෙන්ම හරි මේ පාර 2019 2018 2017 ඔය ගණන් ටික හොඳට බලන් යන්න මොකද අපිට ඔය අවුරුදු 5 හොඳට කරන් ගියා නම් බය නැතුව පුතේ B එකකට එහා ප්‍රමාණයකට යන්න පුළුවන් B එකකට යා මොකක්ද තියෙන්නේ බලමුනේ හරි බලන්න 9 වෙනි එක 9 වෙනි එක කියන්නේ මොකද්ද ABCD යන වෘත්තයේ මත පිහිටි ලක්ෂ 4ක් වෘත්තයක් තියෙනවා නේද මේක පුතේ ABCD කියලා ලක්ෂ 4ක් තියෙනවා හරිද grade 10 ඉන්න කට්ටිය බය වෙන්න එපා ඔයාලට මොන හරි දෙයක් අපහැදිලි නම් සිලබස් එකේ නැත්තම් ඒක පොඩ්ඩක් ඔයා අමතක කරලා දාන්න මොකද පුතේ අපිට මේ මම ප්‍රමුඛතාවය දෙනවා ඇත්තටම O level කරන අයට මේ පාර විභාගේ පාස් වෙන්න බෑ අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕනේ නේ ABCD යන වෘත්තයේ මත පිළ ලක්ෂ 4කි. ඒතර පුතේ මට දීලා තියෙනවා මේ කෝණය අංශක 40යි. නම් සමහරලාට අඩුවෙන් පේනවද දන්නේ නැහැ. පෑණි ප්‍රශ්නයක් ඉන්න පුළුවන් නේද? හරි. මේ කෝණය අංශක 40යි. ඊගාවට කියනවා පුතේ මෙතන කෝණය අංශක 15යි. මෙතන කෝණය කීයද? අංශක 15යි. හරි? හරි. එතකොට දැන් බලන්න දී ඇති තොරතුරු අනුව මයෙන් අහන්නේ DEC විශාලත්වය. අහන්නේ මොකද්ද? I කියන්නේ මෙතන පුතේ. හරි. අහන්නේ DEC මෙන්න මේ කෝණය තමයි අහන්නේ. අපි කොහොමද හොයන්නේ? බලන්න. දැන් මෙතෙන්දී ඔයාලට මතක් වෙන්න ඕන මූලධර්මය මොකද්ද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක. මේ බලන්න මෙන්න මේ AB කියන වෘත්ත ඛණ්ඩයෙන් පරිධියේ මත ආපාතනය කරන මෙතන කෝණය 40යි. එහෙනම් එම වෘත්ත ඛණ්ඩයෙන්ම මේ C වලට ආපාතනය කරලා තියෙන කෝණය කීයද? ඒකත් පුතේ 40යි. එහෙනම් මේකත් කීයක් වෙනවද? 40යි. නේද? ACB සමානයි 40යි. ACB සමානයි 40යි. හේතුව මොකක්ද? මේ එකම වෘත්ත ඛණ්ඩයෙන් පරිධියේ ආපාතනය කරන කෝණය. මම ඔක්කොම බෝඩ් එකේ ලියන්න නැති වුණාට ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් පුතේ ලියා ගන්න. හරි. දැන් මේක 40යි නම් මේක 15යි නම් දැන් මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න. මේ ත්‍රිකෝණය සලකපුවාම ඔයාලට පේනවා මේ බාහිර කෝණයේ අගය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. නේද? එහෙනම් මේක 40යි නම් මේක 15යි නම් 40යි 15යි එකතුව කීයද? 55යි. දැන් ඔයාලට හම් වෙනවා AEB සමානයි 55යි.
EB සමානයි 55යි. දැන් ඉතින් ඔයන් අහන්නේ DC නේ. දැන් ඉතින් DC සමාන වෙන්නේ කීයටද? DC සමාන වෙන්නේ 55ට. මොකද හේතුව? ප්‍රතිමුඛ කෝණ. මේ දෙක කැපිලා තියෙන්නේ පුතේ. මෙයාට ඉස්සරහින් තියෙන පාඩේ තමයි DEC. එහෙනම් උත්තරේ කීයද? 55යි. උත්තරේ කීයද? 55යි. හොඳයි. හරි. අපි එහෙනම් ඊගාවට යමු. අනිවාර්යෙන්ම පුතේ මේ වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකම පරිධිය ආපාතනය කරන කෝණය අපිට වගේ ප්‍රශ්න දෙකක් තුනක් අනිවාර්යෙන්ම අහනවාමයි. විසඳන්න 10 වෙනි ගාන. විසඳන්න x වර්ගය ඍණ 36 සමානයි බිඳුවයි. මේක පුතේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් අපිට නේද? අපිට ඕන නම් පුළුවන් මේ විදිහට. මොකද්ද? x වර්ගය මම මේක අනිත් පැත්තට ගියාම 36ක් කියලා එනවා. එතන හම්බ වෙනවා x සමානයි වර්ගමූලය ධන හෝ ඍණ 36යි කියලා. නේ? එතකොට ඔයාලට පේනවා 36 වර්ගමූලය කියන්නේ 6යි. එහෙනම් අපිට හම්බ වෙනවා x සමානයි ධන හෝ ඍණ 6යි. උත්තර දෙකක් හම්බ වෙනවා x සමානයි ධන 6 සහ x සමානයි ඍණ 6යි. මේක තමයි එක ක්‍රමයක්. මේක තමයි එක ක්‍රමයක්. අනිත් ක්‍රමය මොකද්ද? අනිත් ක්‍රමය මොකද්ද? මට මේක පුතේ අනිත් ක්‍රමය තමයි ලියන්න පුළුවන් කොයි විදිහටද? හරි තව ටිකකින් මීටින් එක ඉවරනොත් ආයේ මේකෙම ලොග් වෙන්න. මට මේක ලියන්න පුළුවන් පුතේ මේ x වර්ගය ඍණ 36 නේ මම ඍණ 36 වෙනුවට ලියනවා 6 වර්ගය කියලා. හොඳයි. මේ දැන් මොකද්ද වර්ග දෙකක අන්තරය? නේද? එහෙනම් difference of two squares නේද? x ඍණ 6 x ධන 6 සමානයි බිඳුවයි. මෙහෙම පුතේ ගුණිතයක් බිඳුව වෙන්න නම් එක එක කොටස මොකද වෙන්න ඕනේ? බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් x ඍණ 6 සමානයි බිඳුවයි x ඍණ 6 සමානයි බිඳුවයි හෝ x ධන 6 සමානයි බිඳුවයි. මෙතනත් ඔයාලට උත්තරේ හම්බ වෙනවා x සමානයි ධන 6 x සමානයි ඍණ 6. ඍණ 6 මෙහාට ගියාම x සමානයි ධන 6 වෙනවා. ධන 6 මෙහාට ගියාම x සමානයි ඍණ 6 වෙනවා. ඉතින් ඔයාලා ලේසි ක්‍රමයට උත්තරේ හදන්න. අපිට කෙලින්ම අර ක්‍රමයටම හදන්න කියලා නැහැ. හරි? right. අපි ගා වාරට යනවා ශීඝ්‍රතාව සම්බන්ධයෙන් ගානක්. ශීඝ්‍රතාව සම්බන්ධයෙන් ගානක්. ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ශීඝ්‍රතාවය කියන්නේ පුතේ ඒකීය කාලයකදී තප්පර වෙන්න පුළුවන්, මිනිත්තු වෙන්න පුළුවන්, පැය වෙන්න පුළුවන්. ඒකීය කාලයකදී මොනවා හරි කරන දේ, කරන වැඩේ නේද? ඒ කියන්නේ මොනවාද? ඔන්න නලයකින් වතුර යනවා නේ? වාහනයක් ගමන් කරනවා මොනවා හරි දෙයක් නේද? අපිට දැන් මොකද්ද ගාන කියලා තියෙන බලන්න. ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලහා යන නලයකින් ධාරිතාව ලීටර 480ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමට මිනිත්තු 8ක් ගත වෙනවා. මේ බලන්න. ටැංකියක් තියෙනවා නේද? ධාරිතාව කියන්නේ සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් ප්‍රමාණය නේද? ටැංකියේ ධාරිතාව ලීටර 480යිලු. 480ක් නේ? ඉතින් මේ 480 සම්පූර්ණයෙන්ම මිනිත්තු 8ක් ගත වෙනවා නේද? එහෙනම් අපි කොහොමද හොයාගන්නේ? ලීටර 480කට යනවා කීයක්ද? මිනිත්තු 8ක්. මිනිත්තු 8ක්. එහෙනම් අපි හොයාගන්න ඕනේ කොහොමද? එක මිනිත්තුවකට. එක මිනිත්තුවකදී නේ? මිනිත්තු මම මේක අනිත් පැත්තට ලියවන තවත් පැහැදිලි ඔයාලට. මිනිත්තු 8කදී ලීටර 480යි. එහෙනම් එක මිනිත්තුවකදී 480 බෙදීම 8 නේද පුතේ? 480 බෙදීම 8 කීයක් එනවද? 8 වරක් 6 නේ 48 60යි මොනවද? අනිවාර්යයෙන්ම ඒකක ලියන්න ඕන ලීටර් per මිනිත් නේද? මිනිත්තුවට ලීටර. මිනිත්තුවට ලීටර. පැහැදිලි නේද? හරි. ඊගාවට අපෙන් අහනවා පුතේ 12 වෙනි ගාන. අපි 12 වෙනි ගානට යමු. 12 වෙනි ගාන මොකක්ද අහන්නේ? සමාන්තර රාශි සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. පුතේ අනිවාර්යෙන්ම අපිට සමාන්තර රාශි සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් අහනවා. ලොකු ප්‍රශ්න අහන්න පුළුවන්. 10 ශ්‍රේණියේ තමයි සමාන්තර රාශි තියෙන්නේ. මේ ශීඝ්‍රතාවයේ තියෙන්නේ 10 ශ්‍රේණියේදී නේද? හරි. එතකොට බලන්න මොකද්ද කියන්නේ? මම සමාන්තර රාශියක් කියන්නේ මොකද්ද? සමාන්තර රාශියක් කියන්නේ අපි දන්නවා සම්මුඛ පාද නේ? ABCD කියලා ගත්තාම නේද? මේ පාදේ සමාන සහ සමාන්තරයි. මේ පාදේ සමාන සහ
සමාන්තරයි. මේක තමයි බේසික් නේ මූලික. එතකොට මොනවද තියෙන්නේ සමාන්තර ආශ්‍රයක පුතේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. තව මොකක්ද වෙන්නේ? අපි විකර්ණයක් ඇන්දොත් එහෙම මේ විකර්ණ වලින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය දෙකට බෙදෙනවා. සමාන්තර ආශ්‍රය වර්ගඵලය දෙකට බෙදෙනවා. තව මොකක්ද වෙන්නේ? මේ විකර්ණ සමච්ඡේද වෙනවා. විකර්ණ සමච්ඡේද වෙනවා. ඔය හතර පුතේ ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්නට ඕනේ. එහෙනම් අපේ ගානේ අහන්න මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ මොනවාද සමාන වෙන්නේ එහෙනම්? පාද කෝණ. පළවෙනි එකට එන්නේ පාදයි කෝණයි. පාද සමාන වෙනවා කෝණත් ඔයාලා එකක් ලිව්වත් උත්තර හම්බෙයි. පාද කෝණ සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් එහි මොනවද සමච්ඡේද වෙන්නේ? විකර්ණ මගින් එහි වර්ගඵලය සමච්ඡේද වේ. වර්ගඵලය සමච්ඡේද වේ. මේක තමයි පුතේ උත්තරේ. මේ සමාන්තර ආශ්‍රය සම්බන්ධයෙන් දේවල් ටික හොඳට බලා ගන්න. හරි. ඊගාට අපි යන් 13 වෙනි එකට. 13 වෙනි එක මොකද්ද කියන්නේ? පැතිවල 1 සිට 6 තෙක් අංක යොදා ඇති ධාතු කැටයක්. පෙරලීමේදී 2 ගුණාකාරයක් හෝ 3 ගුණාකාරයක් හෝ ලැබීමේ සම්භාවිතාව. ඉතින් බලන්න පුතේ අපි ඉස්සලාම කියනවා S. S කියන්නේ මොකද්ද? sample space. එහෙම නැත්නම් ලැබෙන්න පුළුවන් ඔක්කොම අවයව ගණන. ධාතුවක් පෙරලනකොට ඔයාට මොකද්ද හම්බෙන්න පුළුවන් අවයව? එකේ ඉඳන් 6 දක්වානේ තියෙන්නේ. එහෙනම් පුතේ 1 2 3 4 ඔය ඔක්කොම එන්න පුළුවන් ධාතුව පෙරලනකොට. නේද? නමුත් අහන්නේ මොකද්ද? අපි කියමු A කියන එක තමයි අහන්නේ. A කියන එක මොකද්ද වෙන්න ඕනේ? 2 ගුණාකාරයක් හෝ 3 ගුණාකාරයක්. ඉතින් මේවා අතරින් 2 ගුණාකාර මොනවද තියෙන්නේ? 2 තියෙනවා. තව 4 තියෙනවා. තව 6 තියෙනවා. 3 ගුණාකාර 3 තියෙනවා. නේ? ඇයි 6ක් තියෙනවනේ? නමුත් අපි 6 ඕල්රෙඩි ගත්තා. ඒ නිසා අපි 6 දෙපාරක් ලියන්නේ නැහැ. අපෙන් අහන්නේ මොකද්ද? මෙහෙම මේ A ලැබීමේ සම්භාවිතාව අපි කියනවා PA කියලා. ඔයාලා මේ අකුරු ගොඩාක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් ඔයාලට පැහැදිලි කරන්න ලිව්වේ. ඔයා කෙලින්ම ලියන්නේ A ලැබීමේ සම්භාවිතාව. P කියන්නේ probability. ඒකට අමතක වුණොත් එහෙනම් A ලැබීමේ සම්භාවිතාව යට සම්පූර්ණ කීයක් තියනවාද ඉලක්කම් 6යි. උඩ 4යි. 4 බෙදීම 6යි. හරිද? සුළු කරන්නත් පුළුවන් අපිට ඕන නම් 2 බෙදීම 3යි කියලා. 2 බෙදීම 3යි කියලා. හොඳයි? මතකන සම්භාවිතාව හරි. අපි දැන් යන් 14 වෙනි ගානට. 14 වෙනි ගාන මොකක්ද අහන්නේ? මම ආයෙ මතක් කරන්නම්. අනිවාර්යෙන්ම ඔයාලා පේපර් ක්ලාස් එකට එන්න කලින් පේපර් එක හදලා තියෙන්න ඕනේ. නේද? ඒකට තමයි පුතේ ඔයාලට මේක හොඳට කරන්න ඒවා තේරෙන්නේ. නේද? හරි. ඊගාට බලමු 14 රූපේ දැක්කෙන වෘත්තයේ විස්කම්භයේ PQ වේ. ඔන්න පුතේ ආයෙ වෘත්තයක් තියෙනවා. වෘත්ත කොහොමදක් කීපයක් තියෙනවා පේපර් එකට. හරිද? වෘත්තයේ විස්කම්භයේ PQ වේ. PQ කියන්නේ වෘත්ත විස්කම්භයක්. නේ? හරි. ඊගාට මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? මෙතන තියෙනවා සායි මොකද වෙනන්නේ? මෙතන යා කරලා තියෙනවා. මෙතන S නේද? S SR PQ SR PQ කියන්නේ විස්කම්භයක් වෙනවලු. මෙතන කෝණය x කියලා දීලා තියෙනවා නේද? මෙතන කෝණය දීලා තියෙනවා 110යි. අපෙන් අහන්නේ මොකද්ද? xi අගය. xi අගය. හොඳයි පුතේ. අපි දැන් මේක යන්නේ කොහොමද මේ ගාන? වෘත්ත චතුරස්‍ර. මොකද්ද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ? වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තියෙනවා නම් අපි ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. එතකොට වෘත්ත චතුරස්‍රයේ තියෙන ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ වලින් එකක් අපිට මෙතෙන්දි භාවිතා කරන්නට වෙනවා. හරි? ඊට කලින් අපි භාවිතා කරමු PQ කියන්නේ විස්කම්භයක් නිසා මෙන්න මෙහෙම තියරි එකක් තියෙනවා මතකද? PQ කියන්නේ විස්කම්භයක් නිසා මේ විස්කම්භයේ ඉඳන් පරිධියට අපි ඇන්දොත් මේ කෝණය අංශක 90ක් වෙනවා. හරිද? මේ තියරි එක භාවිතා කරලා අපිට මේ කෝණය හොයාගත්ත හැකි අංශක 90යි කියලා. ඔයාලට ඕන නම් ලියා ගන්න, සටහනක් දා ගන්නත් පුළුවන්. හරි? හොඳයි. ඊගාට වෘත්ත චතුරස්‍රයෙන් අපි භාවිතා කරන මූලධර්මයේ තියරි එක මොකද්ද?
ඔයාලට මතකද පුතේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මොකක්ද වෙන්නේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි. එහෙනම් මෙන්න මේ දෙන්න එකතුව කීයද? 180යි. එහෙම නැත්නම් මේ දෙන්න එකතුව කීයද? 180යි. නේ? එහෙනම් ඒ මූල ධර්ම යටතේ ඔයාලට පේනවා මෙතන අගය කීයද වෙන්න ඕනේ? මේක 110 නම් මෙයා කීයද? 70යි. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? x. දැන් x හොයන්න පුළුවන් නේද? ඔයාලට ආයෙ පේනවා PQR කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ පාල් තුන එකතුව කීයද අංශක 180යි. එහෙනම් x ධන 90 ධන 70. නේද? x ධන 90 ධන 70 සමානයි. right. එහෙනම් කොහොමද එන්නේ? x ධන x සමානයි 180ෙන් අඩු කරන්න ඕනේ. 97යි කීයද? 16යි. එහෙනම් 160ක් අඩු කරන්න ඕනේ. එහෙනම් x වලට උත්තරේ මට කීයද හම්බෙන්නේ? 180 වලින් 160 කියන්නේ 20යි. හරිද? වෘත්ත චතුරස්‍ර වෘත්තයක කෝණ නේද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වගේ දේවල් වලින් පුතේ අනිවාර්යෙන් අපිට ඕල වලින් අහනවා. ඔයාලා අනිවාර්යෙන් මේ ටික හොඳට බලා ගන්නට ඕනේ. හරිද? 15 වෙනි ගාන. වගුවක් දීලා තියෙනවා. නේද? වගුවක් දීලා තියෙනවා. මොකක්ද අහන්නේ? මෙම වගුවට අණුව නේද? රුපියල් බලන්න පුතේ වගුව හොඳට තේරුම් ගන්න. අපිට සමහර වෙලාවට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ රචනාමය ප්‍රශ්නටත් මෙවයි ගණන් අහන්න ඉඩ තියෙනවා. හරිද? මේ පළමු රුපියල් ලක්ෂ 5ය බදු නිදහස්. නේද? එහෙනම් මේක තේරුම මොකද්ද? කාගේ හරි වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩුයි නම් එයාගෙන් බදු ගාණක් ගන්නෙ නැහැ. ඊළඟ ලක්ෂ 5ට මොකද වෙන්නේ? 104ක් බදු ගන්නවා. හැබැයි බදු ගන්න අර ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5ට 8යි ආදායම. ගානේ හැටියට ලක්ෂ 8යි ආදායම. නේද පුතේ? ඉතින් ලක්ෂ 8ෙන් ඔයා පළවෙනි 5 අයින් කරන්න. මේව ලියන්න ඕනේ නැහැ. කෙලින් ඔයා ගන්න ලක්ෂ 3යි. ඔන්න මේ ලක්ෂ 3 අයිති වෙන්නේ ඊගාව ලක්ෂ 5ක් ඉන්න සීමාවෙන්නේ. ඉතින් එතන අපිට කියනවා පුතේ ඊගාව ඊළඟ ලක්ෂ 5ට 104ක් ගන්නවා. ඉතින් එහෙනම් මේකෙන් 104යි. පහකටම ගන්නෙ නෑ. අයිය ලක්ෂ 8යිනේ යාගේ සම්පූර්ණ ආදායම. එහෙනම් ඉතුරු එකෙන් 104යි. සුළු කරන්න. බිංදු දෙකට බිංදු දෙක සුළු වුණා. 4 වරක් 3 12.3යි. කීයක් යා බදු ගෙවන්න ඕනද? රුපියල් 12000ක් බදු ගෙවන්න ඕනේ. නේ? හරි. 16 වෙනි ගාන. 16 වෙනි ගාන මොකක්ද අහන්න පුතේ? 16 වෙනි ගානෙන් අපිට දීලා තියෙනවා නේද? මේ බලන්න. මේ වගේ දීලා තියෙනවා අර්ධ වෘත්තයක්. නේ? හරිද? මෙතන අංශක 90යි. මෙයත් 7යි. මෙයත් 7යි. අපෙන් අහන්නේ මොකද්ද? මේ දැක්කන්නේ අරය සෙන්ටිමීටර් 7ක් වූ අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත සංයුක්ත රූපයක්. මුළු රූපයේ වර්ගඵලය සොයන්න. දැන් පුතේ මෙතෙන් දිහා මතක් කරගන්න ඕන ත්‍රිකෝණයක වර්ගඵලය සහ අර්ධ වෘත්තයක වර්ගඵලය. අපිට මේ දෙකේ සූත්‍ර දෙන්නේ නැහැ. මම මේ ගන්නම් a කියලා අර්ධ වෘත්තය. එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලය කොහොමද දෙන්නේ? අර්ධ වෘත්තයක් නිසා භාගයයි πr වර්ගය. πr වර්ගය ආදේශ කරමු. භාගයයි π කියන්නේ 22 බෙදීම 7යි. මෙයාගේ අරය කියන්නේ 7යි. එහෙනම් 7 වැඩි කිරීම 7 නේද? 7ට 1යි 7ට 1යි 2ට 1යි 2ට 11 11 7 77යි. ඊගාට ත්‍රිකෝණය. මේ පල්ලෙහා ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න කොහොමද පුතේ? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස නේද? මම ආධාරකය කියන්නේ මෙන්න මේ තනිකරම දුර. කීයක් වෙනවද? 14යි. ලම්බ උස මෙයාගේ ලම්බ උස කීයද? 7යි. එහෙනම් 2ට 1යි 14ට 7යි 7 වරක් 4 49යි. අහන්නේ පුතේ සම්පූර්ණකයේ වර්ගඵලයනේ මේ දෙකේ එකතුව නේද? 9යි 7යි 9යි 16යි 1යි 7යි 8යි 4යි 12යි 126යි 126යි. ඒ දෙක පුතේ වා මතක තියාගන්න ඕනේ. right. අපිට යන් 17 වෙනි ගානට. 17 වෙනි ගාන කියන්නේ මොකද්ද? 17 වෙනි ගාන මම හිතන්නේ අපිට 10 ශ්‍රේණියට අදාළ නැතුව ඇති. මේ දක්වා මම හිතන්නේ 10 ශ්‍රේණියට අදාළ දේවල් තමයි ආවේ. නේද? ඇත්තම ගණන් පේපර් එක කියන්නේ 6 ඉඳන්ම අහනවා. හරි? වලට 6 ඉඳන්ම තියෙන
ගණන් එන්න ඕනේ. දැනගන්න ඕනේ. හරි බලන්න 17 වෙනි ගාන. නේද පුතේ? 17 වෙනි ගානේදී මොකද්ද අහන්නේ? හරිද? මෙයා A B C D E F හොඳයි. හරිද? අපිට කියලා තියෙන්නේ මොකද්ද? අපිට පුතේ ඔයාලට පැහැදිලිව පේනවනේ මෙන්න මේකයි මේ පාදය F වලින් සමච්ඡේද වෙලා තියෙනවා. දෙකට බෙදලා තියෙනවා. ඊගාවට මේ C වලදී මේ පාදයක් සමච්ඡේද වෙලා තියෙනවා. දෙකට බෙදලා තියෙනවා. මෙතන x. එහෙනම් පුතේ ඔයාලට පේනවද අපි මොකද්ද භාවිතා කරනවා? මෙතන අංශක 100යි. හොඳයි. මෙතන අංශක 100යි. එහෙනම් පුතේ දැන් බලන්න ඔයා ත්‍රිකෝණයක් දැක්කහම පාද දෙකට බෙදලා තියෙනවා නම් ඔයාලට මොකද්ද මතක් වෙන්න ඕනේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොකද්ද කියන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමච්ඡේද වීමෙන් වෙනකොට අපි මේ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා විතරද? නෑ. තව දෙයක් වෙනවා. ඉතිරි පාදයේ දිගින් භාගයක් වෙනවා මේ පාදයට. නමුත් දැන් අපිට මේ ගානට මේ දිග සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් දන්නවා මේ පාදයේ සමාන්තර වෙනවා මේ පාදයට. අවශ්‍ය නම් නෝට් කරගන්න. එහෙනම් මෙතන 100යි නම් මේ කෝණේ කීයද? 100යි. මොකද හේතුව? ඇයි පුතේ සමාන්තර රේඛාවක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ සමාන වෙනවා. F අකුර හැඩේ කෝණ සමාන වෙනවා. එහෙනම් දැන් ඔයා හොයාගත්තා මේක 100යි කියලා. දැන් අපෙන් පුතේ මෙතන දීලා තියෙනවා 20යි කියලා. මෙතනත් දීලා තියෙනවා 20යි කියලා. අපෙන් දැන් අහන්නේ මොකද්ද x ලගය? දැන් අපි මේ පේපර් එක පුරාවටම මේ තියරි එක පුතේ තුන් පාරක් විතර අපිට යොදන්න ආවිලා තිබ්බා. මොකද්ද මේ දැන් යොදන්න යන තියරි එක? ඒ කියන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයන් දෙකේ එකතුවට. එහෙනම් 20 x සමානයි 100යි. 20 x සමාන බලන්න එකම තියරි එක දිගටම යෙදෙන හැටි. x සමානයි කීයද? 80යි. x සමානයි කීයද? 80යි. අපෙන් මේක තමයි අහන්නේ. අපෙන් මේක තමයි අහන්නේ. හරි. අපි ඊගාට යනවා 18 වෙනි ගානට. 18 වෙනි ගාන කියන්නේ මොකද්ද? න්‍යාස සම්බන්ධයෙන් ගානක් තියෙන්නේ. නේද? න්‍යාස සම්බන්ධයෙන් ගානක් තියෙන්නේ. හරිද? මොකද්ද ගාන? අපිට කියනවා එක න්‍යාසයක් තියෙනවා 2 ඍණ 1.3. හරිද? තව න්‍යාසයක් තියෙනවා 1 3 ඍණ 2 1. හරි? මේක සමානයිලු xy ඍණ 6 3. xy මට මතකයි 2019 පේපර් එකකට අපි මේ වගේම ගානක් අහලා තිබුණා. නේද? එතකොට මෙතෙන්දි පුතේ න්‍යාස ගුණ කිරීම සම්බන්ධයෙන් අපිට දැනුමක් තියෙන්න ඕනේ. න්‍යාස ගුණ කිරීම සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. ඇත්තටම පුතේ න්‍යාස ගුණ කිරීමේදී ඔයා දැනගන්න ඕනේ අපේ මොකද්ද මූලික සිද්ධාන්තය? හැම පේලියක්ම හැම තීරයකින් වැඩි කරන්න. මොකද්ද? හැම පේලියක්ම හැම තීරයකින් වැඩි කරන්න. හැම වෙලේම පටන් ගන්න පේලි වලින්. හරිද? එතකොට පුතේ මේ පළවෙනි පේලිය 2 ඍණ 1 පළවෙනි තීරුවෙන් වැඩි කරපුවාම තමයි මේ ගාන හම්බෙන්නේ. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? 2 ඍණ 1 කියන එක වැඩි වෙන්න ඕනේ 1 ඍණ 2 කියන එකෙන්. එතකොට තමයි මේ x හම්බෙන්නේ. හරිද? එහෙනම් y හම්බෙන්නේ කොහොමද? ඒ පළවෙනි තීරය 2 ඍණ 1 කියන එක වැඩි වෙන්න ඕනේ 3 1. මේකෙන් තමයි y හම්බෙන්නේ. හරිද? න්‍යාස ගුණ කිරීම සම්බන්ධයෙන් මම සම්පූර්ණ පාඩම දාලා තියෙනවා O level maths class කියන YouTube channel එකේ. ඊට අමතරව අපි theory class එකත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට එහෙනම් මේ ගුණ කරපුවහම කීය දෙන්නේ? 2 වැඩි කිරීම එක 2යි ඍණයි ඍණයි ධන නේද? මේක වැඩි කිරීම එක දෙවරක් එක 2යි ඊගාට ඍණ 1 වැඩි කිරීම ඍණ 2 දෙවරක් 1 වරක් 2 2යි 2යි 4යි. එහෙනම් x සමානයි 4යි. y වලට මොකක්ද හම්බෙන්නේ? දෙවරක් 3 6යි
ධන 1යි ඍණ 1යි ඍණ 1යි 6න් එකක් 5යි y සමානයි 5යි y සමානයි 5යි. ඇත්තටම අපිට 2019 පේපර් එකේ පුතේ අහලා තිබෙන්නේ x හරි y හරි එකක් විතරයි. නේද? 18 අපි දෙකක් අහලා තියෙනවා. 20 සමහරලාට මේ තරම් නැතුව පොඩි එකක් අහයි. හරි? 19 19ට යන්න බලන්න. 19 මොකක්ද අහන්නේ අපි? 19 කියනවා පුතේ. ඒත් බලන්න 19ක් දීලා තියෙන්නේ වෘත්තයක් කියනවා නේද? වෘත්තයක කෝණ. බොහොම වැදගත් පාඩමක් නේද පුතේ? වෘත්තයක කෝණ. අපි මේ ජ්‍යාමිතිය ඔක්කොම කවර් කරනවා ඊගාවට O level maths theory class එකේදී. ලබන සෙනසුරාදා පටන් ගන්නවා theory class එක. ඒකේ පුතේ මුලින් නම් අපි ඔක්කොම කවර් කරමු මේ ටික. හරිද? A O B C නේද? අපිට කියනවා මෙන්න මෙතන කෝණයේ අංශක 50යි. හරිද? මේ දෙක සමානව බෙදලා තියෙනවලු. නේද? රූපයේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OV. කේන්ද්‍රය OV දී ඇති තොරතුරු අනුව OCB විශාලත්වය අහන්නේ. OCB කියන්නේ මොකද්ද? මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට පුතේ අපි මොකද ඉස්සල්ලාම බලන්න ඕනේ? බලන්න. දැන් ඔයාලට මෙතෙන්දි පේනවා ඇති මෙතෙන්දි භාවිතා කරන තීරය එක මොකද්ද? වෘත්තයක වෘත්ත ඛණ්ඩයකින් පරිධියේ ආපාතනය කරන කෝණය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මෙන් කී ගුණයක්ද? මතකයිද? කරන කෝණය මෙන් දෙගුණයක් වේ. දැන් බලන්න. මෙන්න මේක තමයි මේ වෘත්ත ඛණ්ඩය. මේ වෘත්ත ඛණ්ඩයෙන් මේ පරිධියේ ආපාතනය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය 50යි. එම ඛණ්ඩයෙන්ම පරිධියේ ආපාතනය කරන කෝණය එහෙනම් කීයද මෙතෙන්ට එන්නේ? 25යි. එහෙනම් ඒක හොයාගත්ත 25යි කියලා. ඊගාට අපෙන් අහන්නේ දැන් මේ කෝණයනේ. අපිට තව දත්තයක් හොයාගන්න ඕනේ. ඊතුරු දත්තයට අපි කොහොමද යන්නේ? දැන් බලන්න ආයම් grade 10 වලට යනවා. grade 10 හෝ ඇත්තම 8 වලින් පටන් ගන්න අපි මේ කතාව. නේද? මතකද ඔයාලට? කේන්ද්‍රයක සිට ජායකට අන්දින රේඛාව මේ ජායලා සමච්ඡේද වුණොත් එහෙනම් මේක ලම්බකයක් වෙනවා. අන්න ඒ තීරයක යටතේ මේ අපිට දීලා තියෙනවා මේ දෙක සමානයි කියලා. මේ කේන්ද්‍රය නේද? මම මේක යා කරන්නේ. එහෙනම් පුතේ මෙතන කෝණය කී දංශක? 90යි. හරි. දැන් අපිට අහන්නේ මේකනේ. එහෙනම් දැන් ලේසියෙන් පුළුවන් නේද? මේ කෝණය ඕනේ මේ කෝණය OCB නැත්නම් මම මෙතන F කියලා දාගත්තත් FCB නේද? FCB එකතු කිරීම 25/90. 25/90 සමානයි කීයද? 180යි නේද? ඉතින් පුතේ FCB කියන්නේ OCB මනේ. මම කෙලින්ම OCB කියලා දාගන්නම්. එහෙනම් OCB සමානයි 180ෙන් අඩු කරන්න ඕන 25/90යි එකතු කරපුවාම කීයද? 0.5 5යි 9යි 2යි 11යි 115යි නේද? එහෙම නැත්නම් වල මෙහෙම ගන්නත් පුළුවන්. මේ දෙක එකතුව 90යි නේ? එහෙනම් කීයද එන්නේ? 65යි. උත්තරේ කීයද? 65යි. උත්තරේ කීයද? 65යි. හොඳයි. 20 වෙනි ගාන සහ අද ක්ලාස් එකේ අවසාන ගාන. හොඳයි. අපි ඊතුරු ගාන පහ තියමු. හරිද? හරි. 20 වෙනි ගාන පොඩ්ඩක් බලන්න කොහොමද 20 වෙනි ගාන. හරි. 20 වෙනි ගානේදී අපෙන් අහන්නේ මොකද්ද? වෙන් රූපයක් දීලා තියෙනවා කුලක. නේද? කුලක. හරි. කුලකත් ලේසිම ගානක්. හැබැයි කුලක ගාන දෙවෙනි ගාන හදන්න ගියාම චුට්ටක් ඔයාලට හිතන්න ඕනේ. හිතලා උත්තර ලියන්න පුළුවන් ගානක් තමයි නේද? තර්ක කරන්න පුළුවන්ද කියලා හොයන්න පුළුවන් ගානක් තමයි කුලක කියන්නේ. මේක 4 1 2 3 5. හරිද? අපි මොකක්ද ගන්නේ? වෙන් රූපයේ දී ඇති තොරතුරු අනුව මේක තේරුම මොකද්ද මේ? ඒ අනුපූරකය මේලය B අනුපූරකය
කුලකය එහි අවයව ඇසුරෙන් ලියා දක්වන්න. මේක පුතේ එකින් එක ඔයා කරන්න. ඒ අනුපූරකය කියන එකේ තේරුම මොකද්ද? ඒට අයිති නැති. එහෙනම් ඒ කියන රවුමට අයිති නැති. මම ලියන්න. ඒ අනුපූරකය ඇතුළට අයිති ඒ කියන රවුමට අයිති නැති. 3 සහ 5. 3යි 5යි. හොඳයි. B අනුපූරකය කියන්නේ මොකද්ද? ඒ වගේම B කියන කුලකයට අයිති නැති. B රවුම මේක එහෙනම් අයිති නැති 4යි 5යි. 4යි 5යි. අපෙන් අහන්නේ මොකද්ද මේ කියන්නේ? මේලය. මේලය කියන එකේ තේරුම මොකද්ද? මේලය කියන්නේ සියලුම. දෙකම මායන්න නේ පුතේ. සියලුම. එහෙනම් මේ දෙන්නාටම අයිති අවයව මොනවද? 3 4 5. අපි කුලකවලදී එක අවයවයක් ලියන්නේ එකපාරක් විතරයි. 3 4 5. හොඳයි. එහෙනම් පුතේ පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ අපිට තව ගණන් කීයක් ඉතුරු වුණාද? මේකෙදි ගණන් 5ක් ඉතුරු වුණා. ඇත්තට මේකත් පොඩි ගණන් 5ක්. අපි ඒක පුතේ ඊගා දවසේ කරමු. ඊගා ක්ලාස් එකේදී මම ආව අප්ඩේට් කරන්නම් ඊගා ක්ලාස් එක කවද තියෙන්නේ කියලා. විතරම මොනවා හරි මම අපි දාලා තියෙන පුතේ O level maths class YouTube channel එක බලන්න. O level maths class. හරි. මේ O level maths class කියන YouTube channel එකේ පුතේ ඇත්තටම 2014 සිට 2019 දක්වාම ෆස්ට් පේපර් එක කරලා තියෙනවා. ඊගාවට ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අපේ තියරි ක්ලාස් එකට එන්න. මොකද ජ්‍යාමිතිය කියන්නේ අපේ O level පේපර් එකෙන් ලකුණු 35ක් විතර ගන්න පුළුවන් පාඩමක්. සම්පූර්ණ 100න් 35ක් විතර ගන්න පුළුවන් පාඩමක් තමයි ජ්‍යාමිතිය කියන්නේ. එහෙනම් ඒක මුල ඉඳන් අයන්න ඉඳන් අවසානයේ දක්වා කරනවා. සෙනසුරාදාට ඒකටත් පුළුවන් නම් සහභාගී වෙන්න. හොඳයි. එහෙනම් ගොඩාක් ස්තුතියි. වැඩ කරන්න මේ දවස්වල වැඩ නොකර ඉන්න එපා.